නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සොඳුරු එකම පින්වත් අදහසකින් සිත් පිරී ගිය විට ඒ සදැහැතියන් මුණ ගැහිම මොනතරම් වාසනාවන්ත අරමුණක් කරුණක් බවට පත් වෙනවද? ඉතින් ඔබ දන්නවා ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේම සවස එකට ස්වාක්ඛාත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමේ අපේක්ෂාවෙන් පිරීලා ඉතිරිලා යනවා කියලා. පින්වන්ත ඔබත් එම අපේක්ෂාවෙන් කියලා අපි හොඳ ආකාරවම දන්නවා. ඉතින් පිනති ඔබට අපි ඒ පිළිබඳව සිහිපත් කරනවා ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඒ උතුම් ධර්මානුශාසනාව මෙතෙන් සිට ඔබට සමීප කිරීමේ අවස්ථාව අපට උදාවනවා. ඉතින් අපට අනුකම්පා කරුණාවෙන්ම පින්වන්ත මහා සංඝරත්නයේ මෙම අවස්ථාව වන විට ස්වාක්ඛාත ධර්මානුශාසනාව වෙනුවෙන් ශ්‍රද්ධා මැදිරියට වැඩමවන්නට යෙදුණා. ඒ වැඩම කොට වදාළ පින්වන්ත මහා සංඝරුවන අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් ඔබ අප හැමදෙනා වෙනුවෙන් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් අජිත් ඉන්දික ප්‍රේමරත්න මහත්මයා සහ සල්මා දිල්හානි රාජපක්ෂ යන පින්වන්ත දෙපළ විසින් තමයි අද සදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වන්ත දෙපළ ප්‍රධාන හැමදෙනාම ඊටාම ගෞරවයෙන් ආදරයෙන් හැමදෙනා වෙනුවෙන් අපි මේ මොහොතේ සිහිපත් කරගන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පහළ නොවන තාක්කල් ලෝකේ ඝන අන්ධකාරයක ගිලී තිරෙනවා කියලා ධර්මානුශාසනාවෙන් අපි දන්නවා. ඉතින් මේ අඳුරු තිමිර පටලයේ ඉරා බිඳ දමා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ උදාර ශ්‍රී සද්ධර්මයෙන් අපිටත් ප්‍රඥාව දායාද කරගන්න ලැබෙන මේ මොහොත මොනතරම් පුණ්‍ය වාසනාවක් අපේ ජීවිතේට උදා කරනවද? අපේ ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි ධර්මානුශාසනාවට කාලය අපට අනුකම්පාවෙන් මෙතැන් සිට ඒ උතුම් ධර්මානුශාසනාව සිදු කරන සේක්වා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනි, අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් අජිත් ඉන්දික ප්‍රේමරත්න මහත්මයා සහ පින්වත් සල්මා දිල්හානි රාජපක්ෂ මහත්මිය යන දෙපළගේ දායකත්වයෙන් ඒ අය අද ධර්මදානය සිද්ධ කරන්නේ අද දවසේ උපන්දිනයේ යෙදී තිබෙන පින්වත් අජිත් ඉන්දික ප්‍රේමරත්න මහත්මයාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද බෙලින් සියලු යහපත සැලසේවා කියන ප්‍රාර්ථනාව, ඒ වගේම අජිත් ඉන්දික මහත්මයා සහ පින්වත් සල්මා දිල්හානි මහත්මිය යන ඒ පින්වතුන්ලා දෙපළගේ මාස 4ක් වයස ඇති ආදර පුතුවන පින්වත් ආරාධන ප්‍රේමරත්න සිඟිති පුතාට මේ සියලු පින්වල ආශිර්වාදයෙන්
නිදුක් නිරෝග සුවය වේවා දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවෙන් අද මේ පිංගුතුල්ලාගේ ධර්ම දානයෙන් සිද්ධ කෙරෙන උතුම් ධර්මානුශාසනාවේදී හැම දිනෙකටම ප්‍රයෝජනවත් වෙන බොහෝම වටින කාරණාවක් සිහිපත් කරන්න අපි කල්පනා කළා. බොහෝ දෙනෙක් නගන චෝදනාවක් එහෙම නැත්නම් බොහෝ දෙනෙකුගේ හිතවල නිතර කැකෑරෙන එක අපි මෙච්චර හොඳට ඉද්දිත් ඇයි අපිටම බයින්නේ? අපි මෙච්චර හොඳ කරද්දිත් ඇයි අපිටම චෝදනා? මෙච්චර හොඳ කරන මටම පිරිස ඇයි දොස් කියන්නේ? ඕන ඒ අදහස් මිනිසුන්ගේ හදවත්වල හරියට රැවුදෙනවා. මේ බණහන පිංගුතුල්ලාගේ හිතවලත් ඔය වගේ අදහස් ඇති. අපි කොච්චර හොඳට ඉන්න අයද? අනේ ඇයි අපිටම මේ අනිත් අය දොස් කියන්නේ? සමහරවිට බිරිඳ ස්වාමි පුරුෂයා ගැන ඔය අදහස දරනවා. අනේ මම මගේ මනුස්සයට කොච්චර හොඳ කරනවද? මං කොච්චර හොඳට කටයුතු කරගෙන ඉන්නවද? ඒත් ඇයි මටම දොස් කියන්නේ? ඇයි මගේ ඇඟටම ගොඩ වෙන්නේ? ඇතැම් වෙලාවට ස්වාමි පුරුෂයෙකුට බිරිඳ ගැන ඔය ආකල්ප තියෙනවා. මං මෙයාට මෙච්චර හොඳට කටයුතු කරද්දිත් ඇයි අනේ මෙයා මටම දොස් කියන්නේ? ඕක තියෙනවා දරුවන්ට දෙමව්පියෝ කෙරෙහි තියෙනවා, දෙමව්පියන්ට දරුවෝ කෙරෙහි තියෙනවා, සහෝදරයන්ට සහෝදරයෝ කෙරෙහි තියෙනවා, ඥාති හිතයිසීන්ට තමන්ගේ ඥාතීන් ගැන තියෙනවා. ආයතන වල රැකී ආරක්ෂා කරන්න ගියාම ওই ප්‍රශ්නේ තියෙනවා. හරියට ওই ප්‍රශ්නේ තියෙනවා. අපි මෙතරම් හොඳ කරද්දී හොඳ කරන අපටම ඇයි මේ බයින්නේ? බැනුම කියන එකේදී මිනිස්සු හරියට කලබල වෙන්නේ නැන්ද? කවුරු කැමති නෑ තව කෙනෙක්ගෙන් බැනුම් අහන්න. කවුරුත් කැමති නෑ දොස් පරොස් අහන්න. ඒ නිසා මිනිසුන්ගේ හිත හරියට වේදනාවටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා තව කෙනෙක් බයිනකොට. ප්‍රශංසාවේදී ඒක හිමෙන්නේ. ප්‍රශංසා කරනකොට සන්තෝසයි. අනිත් කෙනෙක් තමන් නොකරපු එකකට හරි ප්‍රශංසා කරොත් එහෙම වැරදි වැටහීමකි. නොකරපු එකකට ප්‍රශංසා කරනවා නේ කියලා. එතකොට ඒකෙන් තමන්ගේ හිත සතුටටපත් වෙන්නේ නැන්ද? ඒකට සතුටුයි. බයිනකොට අපිට දරා ගන්න බැරුව යනවා. මේ ගැහැටින් අපි කොහොමද ගැලවෙන්නේ? ඒ උදෙසා අපි කුමක්ද කල්පනා කළ යුත්තේ? ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝම ලස්සන ධර්මයක්. ඒ ධර්මයේ දේශනා කරන්නට හේතු පාදක වුණේ ඒක උපාසක කෙනෙක්. ওই උපාසකගේ නම අතුල උපාසක. මේ අතුල උපාසක සැවැන් නුවර හිටපු එක්කෙනෙක්. මෙයාට ඉඳලා තියෙනවා 500ක යාළුවෝ පිරිසක්. ඒ අයත් උපාසක. උපාසක කියලා කිව්වේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාන් වහන්සේ සරණ ගිය. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ ගිය. සංඝං සරණං ගච්ඡාමි කියලා සංගරුවන සරණ ගියපු පිරිසක්. එතකොට අතුල උපාසකත් එක්ක මෙතන 500ක් උපාසකයෝ හිටියා. ඉතින් මේ අතුල උපාසක එක දවසක් කල්පනා කළා තමන්ගේ යාළුවෝ පිරිසත් එක්ක සැවැන් නුවර දෙවුරමට ගිහිල්ලා හොඳ ලස්සන බණ පදයක් අහන්න ඕන. අද අපි අහන්නේ ලස්සන බණ. අපේ හිත ප්‍රීතියට පත් වෙන බණක් අද අහන්න ඕන කියලා හිතාගෙන දැන් මේ 500 යනවා. යද්දි මේ අයට මුලින්ම මුණ ගැහුනේ රේවත මහ තෙරුන් වහන්සේ. රේවත තෙරුන් වහන්සේ ඒ වෙලාවේ භාවනාවේ වැඩ ඉන්න කැමති වෙච්ච වෙලාවක්. දැන් 500ක පිරිසක් තමන් වහන්සේගේ ඉස්සරහට මෙහෙම එනවා. ඇවිල්ලා තෙරුන් වහන්සේට වන්දනා කළා. දැන් ඒ ආයෝ ආවේ බණ අහන හිතකින්. තෙරුන් වහන්සේට වන්දනා කරලා ඔන්න වාඩි වුණා තැන් වලින්. බණ අහන්න හිතනේ තියෙන්නේ. නමුත් තෙරුන් වහන්සේට තියෙන හිත මොකද්ද? උන්වහන්සේ කැමති දැන් පොඩ්ඩක් භාවනා කරන්න. ඉතින් උන්වහන්සේ කට්ටිය වාඩි වුණාට පස්සේ කිව්වා හොඳයි උපාසකවරුනි. හරි කිව්වා. බණ කිව්වේ නෑ. අතුල උපාසකට හිතට නොසතුටක් ආවා. අනිත් අයුන්ටත් හිතට නොසතුටක් ආවා. කට්ටිය මූණට මූණ බලාගෙන මූණවල ඇඹුල් කරගෙන නැගිට්ටා. නැගිටලා දැන් ඉතින් යනකොට දැන් කී යනවා. ආපෝ අපි මේ බණපදයක් අහන්න ආවා. උන්වහන්සේලාට බණපදයක් කියාගන්න බෑ.
අපි මේ මෙච්චර වෙහෙසිලා දුරක් ගෙවාගෙන ආවේ බණක් අහන්න මේ අපි වෙනුවෙන් පොඩි බණපදයක් කියන්න බැරි වුණානේ. මෙහෙම කියකේ දැන් ඒ තෙරුන් වහන්සේ බණ නොකීම ගැන බැන දොස් කිය මේ පිරිස දැන් යනවා සෙවන්නුවර දෙවුරම් වෙහෙරේ ඇවිදගෙන. යද්දි දැකින්න ලැබුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ අපි ධර්ම සේනාධිපතින් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේව දකිද්දී මේ උපාසකවරු පිරිස ආයේ ගිහිල්ලා වන්දනා කළා. අපේ ධර්ම සේනාධිපතින් වහන්සේ නොවේ අපිට බණපදයක් කියන්නේ නැතේ ලස්සන බණපදයක් කියන. සාරිපුත්ත මහරහතන් වහන්සේ අතුල උපාසකගෙන් ඇහුවා ඈ උපාසක මොකෝ නිකන් මේ මූණවල ඇඹුල් වෙලා මොකෝ ප්‍රිය බණාප බවක් නැත්තේ මොකක් හරි දෙයකට හිත අමනාපුණාවද්ද කිව්වා අනේ ඒකනේ ස්වාමීනි අපි මේ ලස්සන බණපදයක් අහන්ටේ කියලා මේ අපේ ගෙවල් දොරවල් වල තියෙන කටයුතු එහෙ මෙහෙ කරගෙන ආවේ. අනේ අපි බණපදයක් අහන්න කියලා තෙරුන් වහන්සේ නමක් ළඟ වාඩි වුණා. ඒ තෙරුන් වහන්සේ අපිට වචනයකින් බණපදයක් කිව්වේ නෑනේ ස්වාමීනි. හරිය කියලා කිව්වා. අපිට පිටත් වෙන්න කිව්වා. අපි මේ හරි අමනාපෙන් ඉන්න ස්වාමීනි කියලා ඔන්න අතුල උපාසක අර රේවත මහතෙරුන් වහන්සේට දොස් කියන්න පටන් ගත්තා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා අතුල උපාසක ඒ අර අපේ රේවත මහතෙරුන් වහන්සේ මොකක් හෝ කටයුත්තක වෙන්නේ නැතිනේ. උන්වහන්සේට තමන් වහන්සේගේ පෞද්ගලික මොකක් හරි කටයුත්තක් ඇති. හොඳයි මම බණපදයක් කියන්නම් කියලා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කළා මේ අය බණ අහන්න ආසාවේ ආපු අයනේ. ටිකක් මේ අයට විස්තර විභාග සහිතව ගැඹුරු බණක් මම දේශනා කරන්න ඕන කියලා ස්කන්ධ ධාතු ආයතන විස්තර විභාග වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සෑහෙන වෙලාවක් බණ කිව්වා. එතකොට අතුල උපාසකයි 500ක් පිරිසයි ඇඹරි ඒ බණපද ඇහුවේ. ආසාවෙන් බණ ඇහුවේ නෑ. ඇයි ඒ අයගේ හිතට මේ බණපදේ දෝෂයක් පේනවා. අපෝ හරි ගැඹුරුයිනේ. හරි දිගයිනේ. ඔච්චර දිගට බණ කියන්න ඕනද? ඔච්චර ගැඹුරු කාරණා අපිට කියන්න ඕනද? දැන් ඔන්න හිතේ වැඩ කරන්නේ ඒක. සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුකම්පාවෙන් දහම් දේශනවා. අර උපාසක පිරිස දැන් ඒක හිත අරකට කන් දීගෙන හිටියා. බණ ඉවර වුණා. ඉවරලා දැන් කට්ටිය නැගිටලා යනකොට ඕන ආයෙක පටන් ගත්තා. අපි ඒ බණේ දිග ඔච්චර දිගට බණ කියන්න ඕනද? ඒ මදිවාට කිව්වේ ගැඹුරු කාරණා. ඔහොම ගැඹුරු කාරණා වලින්ම බණ කියන්න ඕනද? අපි ආසාවේ අහන්න ආවේ සරල බණක්නේ. අනිතක ඔච්චරලා බණ අහන්න උවමනාවක් අපිට තිබ්බේ නෑනේ. දැන් ඔන්න බැන යනවා. දැන් මේ කාටද බයින්නේ? ධර්මසේනාධිපතින් වහන්සේට. ටික දුරක් යනකොට අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ වැඩ ඉන්නවා. ආනන්ද මහතෙරුන් වහන්සේත් දැක්කා මේ එන 500ක් වූ පිරිස යම්කිසි දෙයකට හිත නොමනාප කරගෙන හරි මේ අකමැත්තෙන් තමයි මේ එන්නේ. කතා කළා. අතුල උපාසක ඔබ මේ තකහණියන්ම තමන්ගේ පිරිසත් එක්ක මොකද කියලා ඇහුවා. එතකොට ඔන්න ආනන්ද මහතෙරුන් වහන්සේටත් වන්දනා කරලා ඒ පිරිස වාඩි වුණා. ආනන්ද මහතෙරුන් වහන්සේ අහනවා අතුල උපාසක නිකන් මූණත් එක්ක ඇඹුලලා ගිහිල්ලා මොකෝ මේ නොසතුටින් වගේ? අනේ ස්වාමීනි ඒකනේ. අපි මේ ඔක්කොම වැඩ කටයුතු පැත්තකින් තියලා අද දෙවුරමට ආවේ ලස්සන බණ පදයක් අහලා සතුට වෙලා යන්න. කොයිද ස්වාමීනි ආපු ගමන් රේවත කියලා මහතෙරුන් වහන්සේ නමක් ළඟ තමයි අපි බණ අහන්නම් කියලා වාඩි වුණේ. උන්වහන්සේ කිසිම ධර්මයක් දේශනා කළේ නෑනේ ස්වාමීනි. ඇයි උන්වහන්සේලාට බැරි අපි වෙනුවෙන් පොඩි බණ පදයක් කියන්න? අනේ අපේ හිත හරියට රිදුනා. ස්වාමීනි අපි එතනින් නැගිටලා ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ බණ අහන්නම් කියලා වාඩි වුණා. ස්වාමීනි අපි වගේ අයට සරලව බණ ටිකක් කියන්න එපයි. ගැඹුරු බණක් නේ ස්වාමීනි කිව්වේ. ඒ මදිවාට ස්වාමීනි සෑහෙන වෙලාවක් ඒ ගැඹුරු බණපද කිව්වා. අපි හරි හිත රිදිලා ඉන්නේ ස්වාමීනි කිව්වා. එතකොට ආනන්ද මහතෙරුන් වහන්සේ කල්පනා කළා මේ උපාසක පිරිසට එහෙනම් මම ධර්මයක් දේශනා කරන්න ඕන කෙටියෙන් සරල බණක්.
ආනන්ද ස්වාමීන් වහන්සේ දහම් දෙසුවා. ධර්ම දේශනාව කෙටි බොහොම සරල කාරණාවක් තමයි විස්තර කළේ. ඒකෙන් සතුටු වෙන්න එපෙයි. අනේ නෑ. මෙන්න බණ ඉවර වුණාට පස්සේ කට්ටිය නැගිටලා මූණට මූණ බලාගෙන දැන් කියනවා. ඉතින් බණ ටිකක් කියනකොට ටිකක් විස්තර විභාග ඇතුව වෙලාවක් කියන්න එපෙයි. ඔහොම කෙටියෙන් බණ කියලා ඉවර කරන සිරිතක් තියනවාද? අනිත් එක හරි සරල කාරණාවන්නේ ගත්තේ. පොඩ්ඩක් අපි මේ කාලයක් බණ අහපු උපාසකවරු කියලා හිතන්න එපෙයි. ඔයිට වඩා චුට්ටක් ජඹුරට කියන්න එපෙයි කියලා ආයෙ පටන් ගත්ත බයින්න. දැන් එතකොට රේවත මහතෙරුන් වහන්සේටත් බැන්නා. සාරිපුත්ත මහරහතන් වහන්සේටත් බැන්නා. ආනන්ද මහතෙරුන් වහන්සේටත් බැන්නා. එහෙමනම් මේ බැනුම් අහනවා කියන එක පිංගුතුනේ අපි ඇසීම ගැන කවර කතාවදනේ? අපිට යම් කෙනෙක් දොස් කියනකොට මතක් කරගන්න. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් දොස් ඇහුවා. අපේ ආනන්ද මහතෙරුන් වහන්සේත් දොස් ඇහුවා. ඊළඟට අපේ රේවත මහතෙරුන් වහන්සේත් දොස් ඇහුවා මේ උපාසක පිරිසකගෙන්. ඉතින් ඔය තුන් නමටම දොස් කිය මේ අය එනකොට ධම් සභා මණ්ඩපේ ලෞතර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් අතුල උපාසකයි 500 දෙනා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වාඩි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා "අය උපාසකවරුනි කොහේ ඉඳන් එන ගමන්ද මේ? ස්වාමිනී අපි මේ බණ අහන්නයි ආවේ." ඉතින් උපාසකවරුනි බණපදයක් ඇහුවද? "අනේ ස්වාමිනී ඒකනේ මේ ඔබ වහන්සේ දැක්ක ගමන් මම මේ කියන්නමයි වාඩි වුණේ. ස්වාමිනී අපි බණ අහන්නට ආවේ බොහොම ආසාවෙන්. පළවෙනියට මුමන ගැහුනේ රේවත කියලා තෙරුන් වහන්සේ නම. කිසි බණක් කිව්වේ නෑ අපිට. ඊළඟට ස්වාමීනි අපි ගිහින් වාඩි වුණේ සාරිපුත්තයන් වහන්සේ ළඟ. සාරිපුත්ත තෙරුන් වහන්සේ අපිට ගැඹුරු බණ සෑහෙන වෙලාවක් කිව්වා ස්වාමීනි. අපේ හිතනම් සතුටටපත් උන්නේ නෑ. එහෙම බණ කියනවා කියලා එච්චර දිගට බණ කියන්න ඕනේ නෑ ස්වාමීනි. ඊළඟට ස්වාමීනි අපි ආනන්ද මහතෙරුන් වහන්සේ ළඟ වාඩි වුණා බණපදයක් අහන්න. හරි සරල කාරණාවක් හරි ඉක්මනින් දේශනා කරානේ ස්වාමීනි. සාමාන්‍ය බණ කියනකොට ටිකක් වැඩිපුර කියන්න එපැයි. දැන් අතුල උපාසක මේ චෝදනාව බුදුරජාන් වහන්සේ ඉදිරියේත් කළා. අනිත් උපාසක පිරිසත් ඒක තමයි කියලා ඒකට හූමිටි තියදී හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා බොහොම ලස්සන කාරණාවක්. අතුල ඔය කලකිරීම බොහෝම පැරණි එකක්. ඕක මේ අලුත් එකක් නෙමෙයි කිව්වා. ඕක ඉතා පැරණි පුරුද්දක්. අතුල නිශ්ශබ්දව ඉන්න කෙනාටත් මේ ලෝකේ ඇතැම්මු බයිනවා. කට පියාගෙන පුම්බගෙන ඉන්නවා කතාවක් නෑ කියලා. නිශ්ශබ්දව ඉන්න කෙනාටත් ඇතැමෙක් බයිනවා. ඇතැමෙක් ප්‍රශංසා කරනවා. අනේ හරි නිහඬයි. වැඩිපුර කතා කරන කෙනාටත් ඇතැමෙක් බයිනවා. අපේ කියවිල්ල කියලා. ඇතැමෙක් ප්‍රශංසා කරනවා. එයා නම් හරි කතා කරනවා. යම් කිසි කෙනෙක් ටිකක් කතා කරනවා නම් ටිකක් කතා කරන කෙනාටත් බයින පිරිසක් ඉන්නවා. ප්‍රශංසා කරන කාණ්ඩිකුත් එතන ඉන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළා අතුල ලෝකේ බැනුම් විතරක් අහපු කෙනෙක් ඇත්තේත් නෑ. ලෝකේ ප්‍රශංසා විතරක් ලැබුව කෙනෙක් ඇත්තේත් නෑ. රජවරුන්ටත් බයිනවා. සිටුවරුන්ටත් බයිනවා. ධනවතුන්ටත් බයිනවා. කුලවන්තයන්ටත් බයිනවා. දුගී දුප්පතාටත් බයිනවා. හැම දෙනා බැනුම් අහනවා. මහා ප්‍රසිද්ධ චරිතවලටත් බයිනවා. අප්‍රසිද්ධ අයටත් බයිනවා. සංවරව ඉන්න අයටත් බයිනවා. අසංවරව වාසය කරන අයටත් බයිනවා. බැනුම් හැම තැනම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතුලේ සජීවී අයට බැනීම ගැන කවර කතාවද? ඉරටත් බයිනවා මිනිස්සු. ඉරේ එළිය වැඩි කියලා කොටහක් බයිනවා. මේක මේ පෑවිල්ල ඉවරයක් නෑ කියලා. සමහර කෙනෙක් ඉරේ එළිය අඩුයි වගේ නම් ඒකට බයිනවා. මේක එක්කෝ හරියට පායන්න ඕන මේ දෙකෙන් එකක් වෙන්න ඕනේ කියලා. එහෙම නැද්ද? බලන්න මේවා අදටත් එහෙමයි. ඇතමෙක් අහසටත් බයිනවා.
අහසේ නිකන් වහින්න වගේ තිබ්බොත් එහෙම ඔන්න ඒකට බහිනවා මේක මේ එල්ලගෙන වහින්නෙත් නැහැ. එහෙම බහිනවා. අහස පෑදිලා තියෙනකොට මේ කාලෙකින් වැස්සේවත් නැහැ. එහෙම බහිනවා. මේ වගේ බැනුම් වල සීමාවක් නැත්තේ බුදුරජාන් වහන්සේ දේශනා කළා. නුවණැති කෙනෙක් නම් කටයුතු කරන්නේ නින්දාව වශයෙන් තේරුම්ගෙනයි ප්‍රශංසාව වශයෙන් තේරුම්ගෙනයි ඒ නින්දා ප්‍රශංසා දෙකම අත්හැරලා තමයි අතුල නුවණැති කෙනා නම් කටයුතු කරන්නේ. නුවණැති කෙනා නින්දාවට ග්‍රහණය වෙන්නෙත් නැහැ. නුවණැති කෙනා ප්‍රශංසාවට ග්‍රහණය වෙන්නෙත් නැහැ. ඔන්න පින්වතුනි අපිට අපේ ජීවිතය තුළ හොඳට මතක තියාගත යුතු කරුණක්. නුවණ තියනවා නම් මිනිසෙක් ඒ නුවණ තියෙන කෙනා නින්දාවට ග්‍රහණය වෙලා යන්නෙත් නැහැ. ප්‍රශංසාවට ග්‍රහණය වෙලා යන්නෙත් නැහැ. අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක භික්ෂු සංඝයාත් සමග ටිකක් දුර ගමනක් වැඩම කරන්නට මාර්ගයකට පිවිසුණා. මේ මාර්ගයේම යම්කිසි ගමනක් යන්න පිටත් වෙලා ටිකක් වයසක පහේ ගුරුන් වහන්සේ නමකුයි තරුණ පහේ ගෝලයෙකුයි. මේ ගුරු ගෝල දෙන්න දැන් පස්සෙන් එනවා. බුදුරජාන් වහන්සේත් භික්ෂු සංඝයා වහන්සේත් ඉස්සරහින් වඩිනවා. මේ ගුරුන් නැහැ හරිය අපහැදීමකින් ඉඳලා තියෙනවා බුදුරජාන් වහන්සේ ගැනයි භික්ෂු සංඝයා ගැනයි ඔය එක එක්කෙනා කියපු මොන හරි කතා අහලා තියෙන්න ඇති. ඉතින් බුදුරජාන් වහන්සේට එක දිගට බයිනවා මේ ගුරුන් නැහැ. භික්ෂුන් වහන්සේලාටත් එක දිගට බයිනවා. නොහොබිනා වචන කියනවා. එහෙම කී බැන එනවා. ඇහෙන්නම කියනවා. භික්ෂුන් වහන්සේලාත් ඉතින් ඒක අහගෙන ශාස්ත්‍රුන් වහන්සේත් නිහඬ නිසා හැරිලා බලන්නේවත් නැතුව නිහඬව වැඩම කළා. අර තරුණ ගෝලයා මේ ගුරුන් නැහැගේ වචන වලට විරුද්ධ වුණා. ඒ ගෝලයා මේ බුදුරජාන් වහන්සේගෙත් ගුණ අහලා තිබුණා. භික්ෂුන් වහන්සේලාගෙත් ගුණ අහලා තිබුණා. එයා දන්න ගුණ එයා කියනවා. අනේ නෑ ආචාර්යතුමනි ඔහොම කියන්න එපා. ඔය උතුමේ සිල් රකින්නවනේ. ඔය උතුමේ බණ භාවනා කරනවනේ. හරි අනුකම්පයිනේ. හරියට මෛත්‍රිය තියෙනවනේ කියලා දැන් එයා දන්න ගුණ එයා කියනවා. ඒතකොට භික්ෂුන් වහන්සේලාට ඒකත් ඇහෙනවා. චූටි සතුටකුත් තිබ්බා. දැන් අච්චර බයිනකොට ගුණ කියන කෙනෙකුත් ඉන්නවනේ. චූටි සතුටකුත් තිබ්බ භික්ෂුන්ට. හැබැයි ඒකත් අහගෙන ඉතින් හැරිලවක් බලන්නේ නැතුව නිශ්ශබ්දව භික්ෂුන් වහන්සේලා වැඩම කළා. මෙහෙම ටික දුරක් යනකොට හන්දියක් හම්බෙලා තියෙනවා තුම්මන් හන්දිය. එතනින් බුදුරජාන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාත් එක පැත්තකට වැඩම කළා. අර දෙන්නගේ ගමන තිබ්බේ අනිත් පැත්තට. ඒ දෙන්න ඒ අයගේ ගමන ගියා. නින්දා කරන අයත් ඒ අයගේ ගමන ගියා. ප්‍රශංසා කරන අයත් ඒ අයගේ ගමන ගියා. බුදුරජාන් වහන්සේත් භික්ෂු සංඝයා වහන්සේත් වෙනත් මාර්ගයට පිවිසලා ටිකක් දුර යනකොට භාග්‍යතුන් වහන්සේ හොඳට අතුපතර විහිදිලා ගියපු රුක් සෙවණක් දැකලා එතන විවේක සුවය පිණිස වැඩ හිටියා. ඒතර භික්ෂුන් වහන්සේලාත් ඊට පහසුකම් තියෙන විදිහට තැන් තැන් වල වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ එතකොට භික්ෂුන් ආමන්ත්‍රණය කළා. මහණෙනි අර අපට පිටිපස්සෙන් ආපු අර වයසක පයේ ඒ ගුරුන් නැහැ හරියට නින්දා අපහාස කළානේ. හරි නරක වචන වලින් දොස් කිව්වනේ. අනේ එහෙමයි ස්වාමීනි හරියට දොස් පරොස් කිව්වනේ. ඉතින් පින්වත් මහණෙනි ඒ ගුරුන් නැහැ කියපු කිසි දෝෂයක් කිසි අඩුපාඩුවක් කිසි නරකක් ඔබ ළඟ තියනවා දකින්නවද? එතකොට භික්ෂුන් වහන්සේලා කිව්වා අනේ නෑ ස්වාමීනි ඒ ගුරුන් නැහැ ඒවා කොහෙන් අහගත්තද දන්නේ අපේ ළඟ නෑ ඒ දුර්වලතා අපේ ළඟ ඒ දොස් නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි එහෙමනම් මේ වචන ඔක්කොම අතහරින්න. ඒවා ඔබට අයිති ඒවා නෙමෙයි. ඒ ඔබ ගැන නෙමෙයි කියලා තියෙන්නේ. ඔබේ නැති දෙයක් නම් ඒ කිව්වේ ඒවා ඔබට අයිති නෑ. ඒක අල්ලගන්න එපා කිව්වා. බලන්න නින්දාව විදිහට අඳුනගත්ත එක බැහැර කළා. ඒක අල්ලගන්න එපා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර තරුණ පහේ ගෝලයා හරියට ප්‍රශංසා කළානේ.
එහෙමයි ස්වාමීනි හරියට ප්‍රශංසා කළා. ඉතින් මහණෙනි ඒ ප්‍රශංසාව ඔබ ළඟ දකින්නවද? ඒ කියපු කාරණා ඔබ ළඟ දකින්නවද? අනේ එහෙමයි ස්වාමීනි අපි ළඟ නම් මේ ප්‍රශංසා කරපු හැම කාරණාවක්ම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එහෙනම් ඒකත් අතාරින්න. ඔබ ළඟ කොහොමත් තියෙනවා නම් ඒ ගුණධර්ම ආයේ වෙන කෙනෙක් බෙරග ගහ ඒක කියන්න ඕනේ. ඒ ගුණධර්මයේ ඔබ තුල දකිනවා නම් ඔබ ඒ වචන ටිකත් අත්හැරලා දාන්න. මොකද තමන් ළඟ ඒ ගුණධර්ම කොහොමත් තියෙනවා. ආයේ මොකටද මේ තව කෙනෙක් ලව්වා බෙරග ගහ ඒක කියන්නේ? අතහරින්න කිව්වා. බලන්න නින්දාවත් අතහරින්න කිව්වා. ප්‍රශංසාවත් අතහරින්න කිව්වා. බුදු කෙනෙකුගේ හික්මවීම. ඉතින් බුදුරජාණන් වහන්සේ අතුල උපාසකට මේ මොහොතේ බොහොම මధుර මනෝහර ස්වරයෙන් ගාථා රත්නයක් වදාලා හරි වටින ගාථාවක්. පුරාණ මේ තං අතුල නේතං අජ්ජත නාමිව නින්දන්ති තුන්නි මාසීනං නින්දන්ති බහුභානිනං මිතභානිම්පි නින්දන්ති නත්ති ලෝකේ අනින්දිතු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අතුලය ඕක පරණ පුරුද්දක්. මේ අද පමණක් තියෙන මේ අලුත් පුරුද්දක් නෙවෙයි ඕක. නිහඬව ඉන්නකොටත් නින්දාහ කරනවා ගරහනවා. බොහෝ වචන පවසන කොටත් නින්දා කරනවා ගරහනවා. ටිකක් කිව්වත් නින්දා කරනවා ගරහනවා. ගැරහුම් නැත්තෝ ලොවෙහි නැත්මය. ගැරහුම් නොලැබූ කිසිවෙක් මේ ලොවේ නැත්තේ. කියනවා. එතකොට මේ ගරහාවල් කියන ඒවා අල්ලගන්න ගියොත් එහෙම පින්වතුනි අපිට මොකක්ද ඉතුරු වෙන්නේ? වෙහෙස විතරමයි. වෙහෙස විතරමයි. අන් කෙනෙකුගේ ගරහාවක්, අනෙක් කෙනෙකුගේ නින්දාවක්, අනෙක් කෙනෙකුගේ අපහාසයක් අපේ ජීවිතේ මහා ලොකු එකක් බවට පත් කරගත්තොත් එහෙම අපිට පින්වතුනි සැනසille ජීවිතය ගත කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ අර්ථය හොඳට අරගන්න ඕන. රහතන් වහන්සේලා මේ නින්දා ප්‍රශංසා ගැන දේශනා කළේ එහෙම නෙමෙයි. රහතන් වහන්සේලා වදාලා තවත් කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක් හොරෙක් බවට පත්වන්නේ නැත. තවත් කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක් මුනිවරයෙක් බවට පත්වන්නේද නැත. තමා තමා ගැන දන්නේ යම්සේද එලෙසින්ම දෙවියෝ තමා ගැන දන්නේමය. අනුන්ගේ වචන වලින් අපිව අපරාධකාරයෝ කරන්න බෑ. අනුන්ගේ වචන වලින් අපි මුනිවරු බවට පත් කරන්නත් බෑ. ඒව වචන. තමන් ගැන දන්න විදිහයි වැදගත්. තමන්ගේ අභ්‍යන්තරයේ තමන් සකස් කරගෙන ඉන්නේ කොහොමද කියන එකයි වැදගත්. බාහිරින් මේ වෙනස් විලේ කියන ඒවා පින්වතුනි අපට හදන්න පුළුවන් ඒවා නෙමෙයි. අෂ්ටලෝක ධර්මය කියලා කියන්නේ මේ සංසාරගත සත්වයට උරුම දෙන්නේ. ඒ අටලෝ දහමේ නැද්ද නින්දා ප්‍රශංසා කියලා එක? ඇතැන් කලයකට නින්දා ලැබේ. ඇතැන් කලයකට ප්‍රශංසා ලැබේ. නින්දා ප්‍රශංසා ලැබෙනකොට ගොඩාක් දෙනෙක් ඕක වරදවා ගන්නවා. නින්දා කරද්දි හිතනවා අනේ අපි කාලකන්ණි අපි පව්කාරයෝ ඇයි මේ අපිටම නින්දා කරන්නේ කියලා නින්දාව ගැන එහෙම ගන්නවා. ප්‍රශංසා කරනකොට ඒකේ අනිත් පැත්ත. අපි තමයි වාසනාවන්තයෝ, අපි තමයි ලක්කාරයෝ, අපට නොවේ ප්‍රශංසා කියලා. මේ දෙකම වරදවා ගැනීම. ඇත්තෙම මේ ගයත යුත්තේ පින්වතුනි අටලෝ දහම් විදිහට. අටලෝ දහම් විදිහට ගත්තොත් එහෙම එයාව කම්පිත කරන්න බෑ. නින්දා එනකොට එයා කල්පනා කරනවා මට නින්දාවක් උපන්නා. මේ නින්දා කියලා කියන්නේ මට විතරක් තියෙන ඒවා නෙමෙයි. මේ ලෝකේ හැම දිනාට නින්දා කියන ඒවා ලැබෙනවා. අනිත් එක නින්දා කියලා කියන්නේ ස්ථිර දෙයක් නෙමෙයි. නින්දාව අනිත්‍යයි. වෙනස් වෙලා යන එක. මම ওই නින්දාවට කම්පා වුණා කියලා ඇති පළක් නෑ. අතහරිනවා නින්දාව. ප්‍රශංසා ජීවිතේට එන්න ගත්තත් එයා ප්‍රශංසා ගැන කල්පනා කරනවා. මට දැන් මේ ප්‍රශංසා ලැබෙනවා. ප්‍රශංසා ලබන්නෝ මේ ලෝකෙ කොච්චර ඉන්නවද? මං විතරක් නෙමෙයි ප්‍රශංසා ලබන්නේ.
අනික ප්‍රශංසා කියලා කියන්නේ ස්ථිර ඒවා නෙමෙයි. ප්‍රශංසාත් අනිත්‍යයි. වෙනස් වෙලා යනවා. බලන්න ජීවිතයක සැනසුම. ජීවිතයක් කියන එකක් ශක්තිමත් වෙන්නේ මෙහෙම නේද? බුදුරජාන් වහන්සේ වදාළේ සේලෝ යථා ඒක ඝනෝ වාතේන සමීරති. ඒවං නින්දා පසංසාසු නම් සමිජ්ජන්ති පණ්ඩිතා. හරියට මැනවින් පිහිටි කළුගල් පර්වතයක් වගේ. කළුගල් පර්වතයක් මනාකොට පිහිටලා නම් තියෙන්නේ ඒ පර්වතේ කොච්චර හුලං හැමුවත් හොල්ලන්න බෑ. හැබෑවටම කළුගල් පර්වතයක් නම් තියෙන්නේ ඒ පර්වතේ බෑ හුලඟට හොලවන්න. අපි හිතමු නිකන් මේ කළුගල් පර්වතයක් වගේ පේන්න රිජි ෆෝම් වලින් හදලා තියෙන එකක්. දැන් එහෙම හදන්නේ. ඔන්න රිජි ෆෝම් අරගෙන අපි හිතමු කළුගල් පර්වතයක් වගේ පේන්න හදලා තියෙනවා. නිකන් බාහිරින් බලපුවම පේනවා අප්පේ මහා කළුගල් පර්වතයක් නොවේ කියලා. එක හුලඟයි එන්න ඕනේ. එක හුලඟකට අරක ඈතට අරන් ගියකේ. හැබෑවටම කළුගල් පර්වතයක් නම් තියෙන්නේ. පුළුවන් ද කළුගල් පර්වතේ හුලඟට හොල්ලන්න? බෑ. ඒවන් නින්දා ප්‍රශංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. එලෙසින්ම නින්දා ප්‍රශංසා දෙකම එනකොට නුවණැත්තාව හොල්ලන්න බෑ. නුවණැත්තා උස් පහත් වෙන්නේ. නුවණ නැති කෙනා උස් පහත් වෙනවා. ප්‍රශංසා ජීවිතයට එනකොට එයා ගොඩාක් ඉදිමෙනවා, ගොඩක් උඩ යනවා. එයාගේ ජීවිතේට නින්දා එනකොට එයා පොළවේ ගැහුවා වගේ වැටෙනවා. ඒ තමයි නුවණ නැති කෙනාගේ ස්වභාවය. නුවණැත්තා හැම තිස්සෙම මේ නින්දාවෙත් ප්‍රශංසාවෙත් හැබෑ ස්වභාවය දකිනවා. නචාහුනච භවිස්සති නචේතරහි විජ්ජති ඒකන්තං නින්දිතෝ පෝසෝ ඒකන්තං වා පසංසිතෝ. නින්දා පමණක් ලද මිනිසෙක් ඊළඟට පැසසුම් පමණක් ලද මිනිසෙක් අතීතයේ සිටියේ නැත්තේමය අනාගතයේ නූපදින්නේමය වර්තමානයේද දැක ගන්නට නැත කිව්වා. හරි ලස්සනයි. සම්පූර්ණයෙන්ම නින්දා විතරක් ලැබපු මිනිස්සෙක්වත් සම්පූර්ණයෙන්ම ප්‍රශංසා විතරක් ලැබපු මිනිස්සෙක්වත් අතීතයේ උන්නේත් නැහැ කියනවා. අනාගතයේ එහෙම කෙනෙක් පහළ වෙන්නේත් නැහැ කියනවා. වර්තමානයේ ඇත්තේත් නැහැ කියනවා. කොච්චර ලස්සන බණපදයක්ද පින්වතුනි. ඉතින් තමන් බලාපොරොත්තු වුණත් එහෙම මම මෙච්චර හොඳ කරනවා මට ඕනේ ප්‍රශංසා විතරයි කියලා. අපි සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු වෙන්නේ වැරදි දෙයක් නේද? ඒ නිසා ප්‍රශංසා කියනව බලාපොරොත්තු වෙන්න එපා. බාහිරින් ප්‍රශංසා කියනව බලාපොරොත්තු වෙන කිසි දෙයක් කරන්න එපා. තමන් තමන්ගේ හිතට එකඟව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තමයි තමන්ගේ ජීවිතය ගත කළ යුත්තේ. තමන්ගේ හෘද සාක්ෂියෙන් ලබන්නා වූ යම් පැසසුමක් ඇද්ද? ඒක නොවේ සුවය. අටලෝ දහමේ ස්වභාවය පින්වතුනේ මේ ප්‍රශංසා කරන කටවල් වලින්ම මෙන්න ඊළඟට නිඳා කරනවා. ඒ තමයි අටලෝ දහම. ඒකනේ අටලෝ දහම ඉස්සරහා මිනිස්සු උමතු වෙන්නේ. ඇයි තමන්ගේ වටේ සමහරට ප්‍රශංසා මේ කරගෙන අනේ ඔබ දෙවි කෙනෙක් වගේ ඔබ නිසා අපි අපේ ජීවිතේ ගොඩාක් වෙනස් කරගත්තා. අනේ ඔබ දැකුමත් අපට වාසනාවක්. අනේ අයියෝ කිය එහෙම ඉන්නවා. ඒ තමයි ප්‍රශංසා. ඒ ප්‍රශංසාව වලට අපි හිතමු යම් කිසි කෙනෙක් මත් වුණා කියලා. මත් වෙච්චි කෙනා අර ප්‍රශංසා කරන ඇයෝ දිහා බල බල සතුටු වෙවි ඉන්නකොට අටලෝ දහම් පෙරලෙනවා. මෙන්න ප්‍රශංසා කරපු කටවල් වලින්ම නින්දා පැන නගින්න පටන් ගන්නවා. මෙන්න දොස් කියන්න පටන් ගන්නවා. ඉතින් සාමාන්‍ය මිනිසෙකුට දරා ගන්න බැරුව යනවා. ඒ මනුස්සයා සම්පූර්ණයෙන් දණින් වැටෙනවා. ඇතැම් උමතු වෙන්නේ ඒකනේ පින්වතුනි. දරා ගන්න බැරුව යනවා. ඊළඟට කියනවා නුඹ මහා පව්කාරයෙක්ද කාලකන්ණියෙක්ද දකින්නවත් කැමති නෑ තූ කියලා කාර්ලා කියලා ගහනවා. සාමාන්‍ය කෙනෙකුට දරා ගන්න බැරුව යනවා. හැබැයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නිසා
අකම්පිත සිත් උපදවා ගත්ත ඒ මහා මුනිවරුන්ගේ ජීවිත නම් එහෙම හොල්ලන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒකනේ පින්වතුනි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ උතුමන් සරණ යන්නේ. ඒ උතුමන් අකම්පිතයි. අප ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වනාහි තාදී ගුණ ඇත්තේය. නොසැලෙන ගුණ. බුදුරජුන්ගේ ශ්‍රාවක මහා සංගරුවන වනාහි තාදී ගුණ ඇත්තේය. ඒ උත්තමයන්ව සොලවන්න බෑ. ඒ උත්තමයන්ව කම්පා කරවන්න බෑ. අපේ ජීවිතය තුළ කම්පා එනකොට අපේ ජීවිතය තුළ ඉවසන්ට අමාරු වෙහෙසෙනකොට මතක් කරගන්න ඒක. අනේ මං සරණ ගියපු මගේ ශාස්ත්‍රූන් වහන්සේ නම් අකම්පිතයි. මං සරණ ගියපු මගේ ශ්‍රාවක සංගරුවන් වහන්සේලා අකම්පිතයි. ඒ උතුමන්ගේ ආශිර්වාදය ලැබේවා. මට කම්පාවක් නැති හිතින් ශක්තිමත්ව ඉන්න ලැබේවා කියලා එහෙම හිතන්න. පින්වතුනි මේ බුද්ධ ශාසනේ ඊටාම මියුරු ස්වරයෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන උතුම් රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ රහතන් වහන්සේ ලකුණ්ඨක බද්දිය මහ රහතන් වහන්සේ. ඊටාම මියුරුයි ඒ ස්වරය. උන්වහන්සේ දහම් දේශනකොට බ්‍රහ්මයෝත් වසඟ වෙනවා බණහන්ට එනවා බ්‍රහ්මයෝ. දෙවිවරු වසඟ වෙලා දෙවිවරු එනවා මෙහෙම බණහන්ට. ඈත දුර ඈත ඉඳලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස එනවා අපිට ලකුණ්ඨක බද්දිය තෙරුන්ගෙන් බණහන්ට ඕනා කියලා. එච්චර ලස්සනයි බණ කියනකොට. හැබැයි රූපේ හරි අවලස්සනයි. උන්වහන්සේට තිබුණේ මිටි පෙනුම. එතකොට බණ අහපු නැති බණ අහලා අඳුනා ගැනීමක් නැති ඇතැම් භික්ෂුන් වහන්සේලා ලකුණ්ඨක බද්දිය මහතෙරුන් වහන්සේව මුලින්ම දකින්නකොට ඔච්චම් කළා කියනවා. අර මිටි ශරීරය දැකලා එක එක විහිළු තහඩු කරලා තියෙනවා. හැබැයි බණ අහනකොට ඒ දහම් කතාවෙන් කුල්මත් වෙලා ප්‍රශංසා කරනවා. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ දේශනා කරනවා මං දහම් දේශනකොට මගේ දහම් කතාව අසා බොහෝ දිනා ප්‍රශංසා කරනවා. හැබැයි ඒ අයම මාව දැක්කට පස්සේ මට නින්දා කරනවා. ඒ කවුරුත් මාව අඳුනගත්ත අය නම් නෙමෙයි කිව්වා. ඉතින් මේ තමයි පින්වතුනි ලෝකේ ස්වභාවය. ලෝකේ ස්වභාවය අපි හොඳට තේරුම් අරගත්තොත් ලෝක ස්වභාවය අවබෝධ කරගත්ත කෙනා තමයි මේ ජීවිතය තුළ සැනසෙල්ලේම වාසය කරන කෙනා. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සැනසෙල්ලේ වාසය කළා. අපි සරණ ගියපු ශ්‍රාවක මහා සංගරුවන සැනසෙල්ලේ වාසය කළා. ඒ උතුමන්ව කම්පා කරවන්න බැරුව ගියා. යංචේ විඤ්ඤූ පසංසන්ති අනුවිච්ච සුවේ සුවේ අච්චිද්ද බුද්ධින් මේධාවින් පඤ්ඤා සීල සමාහිතං. ඉතින් නුවණැති කෙනෙක් යමෙකුට ප්‍රශංසාවක් කරත් නම් ඔහුගේ පිරිසිදු දිවි පැවැත්මද සීලයත් නුවණත් සමාධියත් හොඳින් විමසා බලා තෝරා දැනගෙනයි පැසසිය යුත්තේ. අපි තවත් කෙනෙකුට ප්‍රශංසා කරනකොට ප්‍රශංසා කරන්න කලින් බලන්න ඕන කියනවා ඒ කෙනාගේ ගුණවත් භාවය කොහොමද කියලා. හැමතිස්සෙම ප්‍රශංසා ලැබෙන්න ඕන ගුණවත් භාවයකට. ගුණයකටයි නුවණැත්තෝ ප්‍රශංසා කරන්නේ. නුවණැත්තා ගුණයට ප්‍රශංසා කරනවා. ඒ නිසානේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ මහණෙනි දැනගෙන විමසලා බලලාම ප්‍රශංසා කරන්න. දැනගෙන විමසා බලලාම යම් නින්දාවක් කරනවා නම් ඒ නින්දාව කරන්න. ඒ නින්දා කරන්නේ නුවණැත්තෝ නින්දා කරන්නේ මොනවටද? අගුණ ධර්ම වලට. යම් අගුණ තියෙනවා නම් මිනිස්සුකගේ තුල නුවණැත්තා ඒකට නින්දා කරනවා. දැන් භාග්‍යතුන් වහන්සේ තැතැමුන්ට කතා කරේ නැද්ද? මෝග පුරිස හිස් පුරුෂයා කියලා. ඒ හිස් පුරුෂයා කියලා කතා කරේ ඇයි? ගුණයන්ගෙන් හිස් නිසා. ඒ ගුණ ධර්මයන්ගෙන් හිස් තැනැත්තාට ඒ විදිහට ආමන්ත්‍රණය කිරීම සමහර වෙලාවට එයාට තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න හේතු වෙනවා. එහෙම සිද්ධියක් වුණා නේ කාලේ. ඒ කාලේ භික්ෂුන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා පෝටිල කියලා. ওই පෝටිල තෙරුන්
හරියට ධර්මය කටපාඩම් එක්කෙනෙක්. ධර්මය හොඳට මතකයි. ඒ නිසා හරියට ගෝලයෝ හිටියා. හැබැයි ධර්ම අවබෝධ කරලා තිබුණේ තමන්ට ගෝල බාලයෝ ගොඩාක් ඉන්න නිසා ඊළඟට තමන්ට ධර්මයත් හොඳට මතක නිසා මේ පෝටිල තෙරුන් හරි ආඩම්බරෙන් ඉඳලා තියෙන්නේ. මත් වෙලා. තමන්ගේ ගෝල බාල පිරිසත් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා. ඒ බැහැ දකින්න යන හැම වෙලාවකම වගේ භාග්‍යතුන් වහන්සේ අර පෝටිල තෙරුන්ට කතා කරනවා තුච්ච පෝටිල. තුච්ච කියලා කියන්නේ හිස්. හිස් පෝටිල කියලා කතා කරනවා. අර තමන්ගේ ගෝල පිරිස තමන්ට ගරු කරන පිරිස් මැද ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනිත් අයට ඇහෙන විදිහට කතා කරනවා. තුච්ච පෝටිල මෙහෙට එන්න කියනවා. එතකොට හරි ලැජ්ජාවටපත් වෙනවා මේ පෝටිල තෙරුන්. බුදුරජාණන් වහන්සේ මේ විදිහට කතා කරනකොට ඒ පෝටිල තෙරුන් වහන්සේ හොඳට කල්පනා කරන්න පටන් ගත්තා. ඇයි මගේ බුදුරජාණන් වහන්සේ මට මෙහෙම කියන්නේ? ඇත්තෙම මම ධර්ම අවබෝධයට කැපවිච්ච නැති නිසා. මම ධර්මය අවබෝධ කරගන්න ඕන. පෝටිල තෙරුන් ඊටාම කෙටි කලකින් වෙරවීරිය වඩලා ධර්මය අවබෝධ කළා. බලන්නේ කතා කරපු ආකාරය උදව්වක් වුණානේ. ඉතින් ඒ නිසා නුවණැත්තෝ එහෙමනේ පිංගුතුනේ ස්වභාවය. නිදී නංව පවත්තාරං යං පස්සී වජ්‍ය දස්සන. තව කෙනෙකුගේ ජීවිතේ වැරද්දක් තියෙනවා දැක්කොත් එහෙම නුවණැත්තා කරන්නේ නිධානයක් පෙන්වලා දෙනවා වගේ එයාට වැරද්ද පෙන්නනවා. නිග්ගයිහවාදීන් මේ දහවින් තාදි සම්පඩ්ඩිත බජේ. වැරද්දට නිග්‍රහ කරනවා නුවණැත්තා. වැරද්දට නිග්‍රහ කරන්නා වූ දුටු වරද පෙන්වා දෙන ඉබඳු නුවණැත්තෝ ඇසුරු කරන්න කිව්වා. ඉබඳු නුවණැත්තන් ඇසුරු කළොත් සෙය්‍යෝ හෝති යහපතක් දියුණුවක්මයි වෙන්නේ. න පාපියෝ කවදාවත් පාපී දෙයක් වෙන්නේ පිරිහීමක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ජීවිතේ ගත කරනකොට පින්වතුනි අපිට ගොඩාක් වැදගත්ම දේ තමයි නුවණැත්තන්ව ඇසුරු කිරීම. බලන්න අද මේ ලස්සන බණපදය මහා නුවණක් ඇති ශාස්ත්‍රඥ වහන්සේ විසින් දේශනා කරපු මේ ලස්සන බණපදය අපි අහනෝනේ. මේ බණපදයේ නුවණැත්තන්ගේ પરම්පරාවෙන් නෙවෙයිද රැකුනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ උතුම් මහා සංගරුවන් වහන්සේ දරාගත්ත ධර්මයේ සංගායනා කළා. ඒ සංගායනා අනුසංගායනා වශයෙන් පැමිණිලා අවසානයේ නුවණැති මහා සංගරුවන් වහන්සේ මේ ධර්මයේ ග්‍රන්ථාරූඪ කරන්න කල්පනා කළා. ඒ නිසා ධර්මයේ ආරක්ෂා වුණා. ඒ ආරක්ෂා වෙච්ච බණපද නෙවෙයිද පින්වතුනි අපි මේ අදත් අහන්නේ. බලන්න කොච්චර හොඳ කළත් ඇයි අනේ අපටම මේ නිന്ദා ඇයි අපටම බයින්නේ කියලා හිත තැවෙන මිනිසෙකුට මේ බණපදෙන් කොච්චර හිත නිවා ගන්න පුළුවන්ද? මේ බණපදේ කොච්චර අර්ථවත්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ මෙසේද වදාළසේක. නික්ඛං ජම්බෝන දස්සේව කෝතං නින්දිතු මරහති දේවාපිනං පසංසන්ති බ්‍රහ්මුණාපි පසංසිතෝ. දිලෙන දඹරන් රුවක් විලසින දිලෙන විට තිබෙන ගුණයෙන් කවුරු නම් නින්දා කරන්නටද? දෙවියෝද පස සත්‍ය ඔහු හට බඹුගෙනුත් පැසසුම් ලබන්නේ. යම්කිසි කෙනෙක් ගුණයෙන් දිලෙන චරිතයක් බවට පත් වුණා නම් දැන් මෙහි මේ දේශනා කරන්නේ රහතන් වහන්සේලා ගැන. නික්කං ජම්බෝන දස්සීව කියලා කිව්වේ දිලෙන දඹරන් රුවක් වගේ සම්පූර්ණයෙන්ම ගුණයෙන් දිලෙන්න පටන් ගත්තා. ඒ බඳු උතුමන්ට කවුරු නින්දා කරාම මොකෝ? ඒ බඳු උතුමන්ට දෙවිවරුත් ප්‍රශංසා කරනවා. මහා බ්‍රහ්මයා විසින් පවා ප්‍රශංසා කරන ලද්දේමය. හරියට නින්දා ලැබු කෙනෙක් පින්වතුනි සුනීත. සුනීත කියලා කියන්නේ අඩු කුලේ උපන්න කෙනෙක්. ඒ අඩු කුලේ කියලා කියන්නේ මේ කුලවන්තයන්ගේ ගෙවල් වල එකතු වෙන අසූචි කඩක් අරගෙන මේ නගරයෙන් එළියට අරගෙන යන එක තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ බාල්දි වල දාගෙන අසූචි ඇද තියලා මේ පිටතට අරන් යන එක තමයි කරලා තියෙන්නේ.
ඉතින් සුනීතට කවුරුත් කැමති නැහැ. ඒ කුලවන්තයෝ සාමාන්‍යයෙන් මේ සතියේ දවස් කීපයක් දීලා තිබුණා සුනීතට වීදිවල එන්න. ඒ සුනීත එන දවසට අර කුලවන්තයෝ ගමන් බිමන් අතාරිනවා කියනවා. පාරක ඉන්නේ නැහැ කියනවා. සුනීත පාරේ යන්න ඕන මේ චූටි සීනුවක් තියෙනවා එයා ළඟ. ඒ සීනුව ගගහ යන්න ඕන. ඒ සීනුව ගහනකොට අනිත් අය තේරුම් ගන්න ඕනේ මේ අසූචි අරන් යන කෙනා එනවා. එතකොට අර කුලවන්තයෝ හදිසියක හරි මොකක් හරි හදිසිය ගමනක් බිමනක් ගෙදිලා පාරේ යන්න උනොත් එහෙම මේ සුනීත ළඟින් යනවා කියන්නේ කාර්ලා කියලා ගහලා. එහෙම නින්දා ලැබුවා. එහෙම මහා හෙලා දැකීම් වලට ලක් වුණා. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකයේ දිහා බලනකොට මේ අසූචි කදක් කර තියාගෙන යන සුනීතයන්ව දකිනවා. ඔහු තුල තියෙන අසාමාන්‍ය පුණ්‍ය ශක්තිය බුදුරජාණන් වහන්සේ දැක්කා. මේ ජීවිතේම අරහත්ත්වයට පත් වෙන්න තරම් මහ පින්බලයක් තියෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සුනීත ඉදිරියට වැඩම කළා. එතකොට භාග්‍යතුන් වහන්සේව දකිද්දී සුනීත තමන් කුලයෙන් හීන නිසා පැත්තකට වෙලා පාරෙන් අයිනට වෙලා අර අසුචි කඳ බැහැරකින් තියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙරළුණා මෙහෙම. භාග්‍යතුන් වහන්සේ කතා කළා සුනීත කියලා. බුදුරජාණන් වහන්සේගේ කාරුණික ස්වරයටම හිත නිවිලා ගියා. අනේ ස්වාමීනි කිව්වා. සුනීත ඔයා කැමති නැන්ද? ඔය අසූචි අදින වැඩේ පැත්තකින් තියලා ඒක ඉවත් කරලා මේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අතර එකතු වෙන්න ආස නැද්ද? එතකොට සුනීත බුදුරජාණන් වහන්සේ දිහා බලන්නේවත් නැතුව වැඳගෙන කියනවා අනේ ස්වාමීනි මං වගේ අඩු කුලයේ කෙනෙක්ව කවුද මහාන කරගන්නේ? ඇයි සුනීත මම ඉන්නේ? මං ඔබව මහාන කරන්න. එතකොට සුනීත කැමති වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඊටාම කෙටි කාලයයි කිසි කෙනෙකුගේ නින්දාවකට හොලවන්නත් බැරි. කිසි කෙනෙකුගේ ප්‍රශංසාවකට හොලවන්නත් බැරි. අකම්පිත වූ නොකැළඹෙන සිත් ඇති රහතන් වහන්සේ නම බවට පත් වුණා. රහතන් වහන්සේලාගේ හිතේ ස්වභාවය ගැන තියෙනවා පින්වතුනි ධර්මයේ රහදෝපි අපේත කද්දමෝ කියනවා. මඩ නැති විල් වගේ කියනවා ඒ හිත. ඒ හිත මඩ නැති විලක් වගේ. මඩ නැති විල පින්වතුනි කවදාවත් කලඹන්න බෑනේ. ඒ කැළඹෙන්න දෙයක් නැහැ. කැළඹෙන්න දෙයක් තියෙන මඩ සහිත විල් නොකැළඹී තියෙන තාක් ඔන්න නිකන් සංසුන් අර මඩ යටට බැහැලා පිරිසිදුවට තියෙනවා. පොඩි දෙයක් ඇතිනේ. පොඩි දෙයක් ඇති කැළඹිලා එන්න බොර වෙලා ජරා වෙන්න. ඒ ජරා වෙන්න හේතු වෙන දේ ඇතුළෙම තියෙනවා. සාමාන්‍ය ජනයාගේ ජීවිත සංසාරගත සත්වයාගේ ජීවිත මඩ ගොඩවල් මඩෙන් පිරීලා මඩෙන් පිරුණු කෙලෙස් මඩ සහිත ඒ ජීවිත අතරේ පිංගුතුනි අප ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ඒ උතුම් රහතන් වහන්සේලාගේ ජීවිත මඩ නැති විල් වගේ කලඹන්න බෑ. කිසි දෙයකින් කලඹන්න බෑ. නින්දා තුල කලඹන්නත් බෑ. ප්‍රශංසා තුල කලඹන්නත් බෑ. නිකලස් ජීවිත. ඉතින් සුනීතයන් වහන්සේ උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ ඒ මහරහතන් වහන්සේව දකින්න මහා බ්‍රහ්මයක් එනවා. ඒ මහරහතන් වහන්සේව දැක වන්දනාමාන කරන්ට සග්දේවදු ප්‍රධාන දේව මණ්ඩලෙත් එනවා. බලන්න. හරියට දඹරන් නිකක් වගේ ගුණයෙන් දිලෙන උත්තමයන්ව දකින්න දෙවිවරුත් පැමිණෙන්නේය. දෙවිවරුත් ප්‍රශංසා කරන්නේය. බ්‍රහ්මයෝද පැමිණෙන්නේය. බ්‍රහ්මයාද ප්‍රශංසා කරන්නේය. ඉතින් ඒ උතුමන්ට තව කෙනෙක් නින්දා කළා කියලා ඒක කවරනම් ප්‍රයෝජනයක්ද? දැන් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේට නින්දා කළේ නැද්ද? මේ අතුළු උපාසක ඇතුළු පිරිස අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට නින්දා කරේ නැද්ද? ඊළඟට අපේ රේවත මහතෙරුන් වහන්සේට නින්දා කළේ නැද්ද? අපේ ආනන්දයන් වහන්සේට නින්දා කළේ නැද්ද? හැබැයි ඒ උතුමන්ගේ ජීවිතේට ඒක අදාළ නැහැ.
මොකද ඒ උතුමන්ගේ පාරිශුද්ධ ජීවිතේ දෙව් බඹුන් දකිනවා. එනිසා හොඳට මේක මතක තියාගන්න ඕන එක. තව කෙනෙකුගේ වචනයකින් තව කෙනෙක් හොරෙක් අපරාධකාරයෙක් වන්නේ නැත. තව කෙනෙකුගේ වචනයක් නිසා තව කෙනෙකු මුනිවරයෙක් බවට පත්වන්නේද නැත. තමා ගැන දන්නේ යම්සේද දෙවිවරුද තමා ගැන දන්නේමය. හොඳට තේරුම් අරගෙන ඉන්න ඕන එකක්. මේ ලෝකේ සම්පූර්ණයෙන්ම ප්‍රශංසා ලැබපු කෙනෙක්වත් සම්පූර්ණයෙන්ම නින්දා ලැබපු කෙනෙක්වත් අතීතේ හිටියෙන්නේ නැහැ. අනාගතේ එහෙම කෙනෙක් පහළ වෙන්නේත් නැහැ. මේ වර්තමානයේ ඇත්තෙත් නැහැ. ඉතින් තමනුත් මේ නින්දා ප්‍රශංසා දෙකම ලබන්න ඒ ලබන ස්වභාවයෙන් යුක්තයි කියන එක තේරුම් අරන් ඉන්න ඕන. තේරුම් අරගෙන මේ බාහිර නින්දා ප්‍රශංසා කියන එක පැත්තකින් දාලා තමන්ගේ ජීවිතේ හෘද සාක්ෂියට එකඟව ගොඩනගා ගන්නටයි අපි කවුරුත් උත්සාහවත් විය යුත්තේ. ඉතින් අතුල උපාසක ඇතුළු 500ක් දෙනාට මේ ධර්ම කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඒ අය ඒක තේරුම් ගත්තා. ඒ 500ක් දෙනාම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වුණා. ඉතින් අපි කාටත් බුදුරජාණන් වහන්සේගේ මේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ ගැන සිත් පහන් කරගෙන තව තවත් ආසාවෙන් බණපද අහමින් ධර්මයේ හැසිරී මේ ගෞතම බුදුසසුනේම අපේ ජීවිතයට පිහිට පිරිසන්න රැකවරණ සලස ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අප රැස් කළ උදාරතර පින දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිදානෝ සතර වරන් දෙවිවරු සෙම්පති දෙවිවරු අප හැමදෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරු පින් අනුමෝදන්ව දෙවියෝ දිවිය සැපින් වැඩෙත්වා. ඒ දෙවියෝ අප සියලු දෙනාව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානයන් සිදු කළේ අද දවසේ උපන්දිනයේදී තිබෙන පින්වත් අජිත් ඉන්දික ප්‍රේමරත්න මහත්මයාට ආශිර්වාද පිරිසයි. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව මේ ධර්ම දේශනාව තුළින් බොහෝ දෙනෙකුගේ තිබුණු ප්‍රශ්නයකට විසඳුමක් ලැබෙන්න ඇති. ඒ වගේම බොහෝ දෙනෙකුගේ දැවෙන වෙහෙසටපත් වෙලා තියෙන හිස් නිවි යන්නේ නැති. ඉතින් ඒ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් අජිත් ඉන්දික ප්‍රේමරත්න මහත්මයාට අනුමෝදන් වෙලා ධර්ම දානමේ පිනේ ආශිර්වාදේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාදේ පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලුම දෙවියන්ගේ ආශිර්වාදේ ලැබිලා සියලු යහපත වේවා අභිවෘද්ධිය වේවා කරන කියන සියලු කටයුතු සාර්ථකත්වයටම පත් වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට සම්බුද්ධ ශාසනය පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා සිදු කරනවා. අජිත් ඉන්දික ප්‍රේමරත්න මහත්මයාගේ නමිනුත් සල්මා දිල්හානි රාජපක්ෂ මහත්මියගේ නමිනුත් මේ යන්ට යෙදුණු සියලු ඥාතීන් හට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝක ජීවිතේ සැපයටම පත් වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ඒ පින්වතුන්ගේ ආදරණීය දෙමාපියන් වන පින්වත් ප්‍රේමරත්න පියාණන්ට ඒ වගේම චිත්‍රාංගනී මෑණියන්ට පින්වත් සිසිර රාජපක්ෂ පියාණන්ට සහ දමයන්ති මෑණියන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඒ දෙමව්පියන් නිදුක් නිරෝග සුවයම ලබත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා කියලා අපි සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා සිදු කරනවා. අද ධර්ම දානයන් සිදු කළ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් අජිත් ඉන්දික ප්‍රේමරත්න මහත්මයාටත් පින්වත් සල්මා දිල්හානි රාජපක්ෂ මහත්මියටත් ඒ අයගේ ආදරණීය පුතුවන මාස 4ක් වයස ඇති ආරාධන ප්‍රේමරත්න සිඟිති පුතාට මේ සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. පින්වතුන්ලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා තම තමාගේ ජීවිතවල කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදිය දියුණුවට සාර්ථකත්වයට පත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේ දියුණුවට සාර්ථකත්වයට පත් වේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිතයේ සැනසෙල්ලේම ගුණධර්ම දියුණු කරගන්නට ලැබේවා. ජීවිතයට යහපත සදන කල්යාණ මිත්‍ර ඇසුර තවදුරටත් පින්වතුන්ලා හැම දිනාට ලැබේවා. කිසි කලෙකත් තමන්ගේ ජීවිතේ පවිතු මිතුරන්ගේ ඇසුරට නැඹුරු නොවේවා.
පිංගතුල සියලු දෙනාට බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක ශ්‍රාවිකාවෝ විදිහට ඒ වගේම මාස 4ක් වයස ඇති පින්වත් ආරාධන ප්‍රේමරත්න සිඟිති පුතාට බුදුරජාන් වහන්සේ සරණ ගියපු බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක පුතෙක් හැටියට මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල තමන්ගේ ජීවිතයේ ලස්සන ගුණධර්මයන්ගෙන් පෝෂණය කරගන්න හැඩ කරගන්න වාසනාව ලැබේවා. අද ධර්ම දාන කරපු පින්වතුන්ලා සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලුම දෙනාට නිරතුරු දහම් ශ්‍රවණයේ යෙදෙන සුපින්වතුන්ලා හැම දෙනා මේ ගෞතම ශාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසීම ලබත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අප කෙරෙහි අනුකම්පා කරුණාවෙන්ම පින්වන්ත මහා සංඝරත්නයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මය අද දවසේ පෙන්වා වදාලා අපට අනුකම්පා දයාසිත ඇති පින්වන්ත මහා සංඝරුවන සමා කොටගෙන අපි හැමදෙනාම වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. පින්වන්ත මහා සංඝරුවන නිදුකින් සුවපත් වේ. සුවසේම වැඩ වාසය කරත්වා. චිරජීවනයේ සැදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැමදෙනා වෙනුවෙන් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් අජිත් ඉන්දික ප්‍රේමරත්න මහත්මයා සහ සල්මා දිල්හානි රාජපක්ෂ යන පින්වන්ත දෙපළ විසින් ඒ පින්වන්ත දෙපළ ප්‍රධාන සදැහැති හැමදෙනාම අපි තාම ගෞරවයෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් පුළුවන් මේ පරිද්දෙන් මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්ව බර පැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ දරා ගැනීම පිළිබඳව සොඳුරු අපේක්ෂාවෙන් සියලු දෙනාගේ සිත් පිරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය සමීපේ නිරන්තරයෙන් රැඳෙන්න කියලාත් ආරාධනා කරනවා. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.